ඔන්න එහෙනම් අපි එනවා පුතේ මොකක්ද මේ මෞපාෂාණය නැත්තම් පාෂාණ ජීර්ණය කියලා කියන්නේ කියලා. පුතේ පාෂාණ ජීර්ණයක් කියලා කියන්නේ අපේ පෘථුවිය තුල තියෙන පාෂාණ. එහෙනම් මම වාට කිව්වා පෘථුවිය හාරගෙන යන වෙලාවක අපට හම්බ වෙනවා මහා තඩි ගලක්. අන්න ඒ ගල තමයි අපි කියන්නේ මොකක් කියලාද? මෞපාෂාණය. ඔව්. ඔය මෞපාෂාණය තමයි කොටස් වලට කැඩිලා මොකක් වෙන්නේද? ආන්න පස බවට නිර්මාණය වෙන්නේ. එහෙනම් ඔන්න ඔය විදියට විශාල ගලක් කුඩා කැබලි වලට කැඩිලා යනවා නම් අන්න අපි කියනවා ඒක මොකක්ද? පාෂාණ ජීර්ණය. එතකොට පුතේ ඔන්න ඒ පාෂාණය කුඩා කොටස් වලට කැඩිලා යන්න එක දේවල් හේතු වෙනවා. සමහර විටක වැස්ස වෙන්න පුළුවන්. සමහර විටක සමහර විටක ගහක මුලක් ගිහිල්ලා වෙන්න පුළුවන්. සමහර විට අපි වෙන්නත් පුළුවන් නේද? අපි මොකද කරන්නේ? අපි ලොකු ගලක් මිටියකින් ගහලා කුඩා කැබලි වලට පරිවර්තනය කරනවා. කුඩා කැබලි වල. පුතේ මොකද්ද? බෝර ගහලා. ඔව් බෝර ගහලා කුඩා කැලි වලට කඩලා දානවා. පුතේ එහෙනම් මෙන්න මේ විදියට විශාල කොටසක් විශාල පාෂාණයක් එමෙන්න අපි කියනවා මව් පාෂාණය විවිධ හේතුන් නිසා කුඩා කැබලි වලට පත් වෙනවා නම් අන්න ඒකට අපි කියනවා මොකක්ද? පාෂාණ ජීර්ණයක් කියලා. පාෂාණ ජීර්ණයක් කියලා. පුතේ ලියාගත්තද මම යපු නෝට් එක? ඔව් සර්. නේද? හරි. බලන්නකෝ ඒකේ තියෙන එක. ඔව්. රූපෙත් ඇලුවා නේද? රූපාලවල නේද? ඔව් සර්. හරි. රයිට්. පුතේ එහෙනම් අපිට කියනවා ඔන්න බලන්න කියව ගන්නකෝ නෝට් එකේ තියෙන එක. පෘථුවියේ ඇති මව් පාෂාණය විවිධ සාධක හේතුවෙන්. පුතේ මොනවාද මේ සාධක? එක්ක වැස්ස වෙන්න පුළුවන්, එක්ක අවුව වෙන්න පුළුවන්, එක්ක හුළඟ වෙන්න පුළුවන්. ඒව නැත්තම් මොකක්ද අපි කතා කරන ගහක මුලක් ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒ ඕනම එකක් නිසා මව් පාෂාණය කුඩා කොටස් වලට කැඩෙනවා නම් අපි කියනවා මොකක්ද? ඒක පාෂාණ ජීර්ණයක්. පාෂාණ ජීර්ණයක්. පුතේ මම ගාව තියෙන ලොකු වීඩියෝ එකක්. ඒක අපි අන්තිමට බලමු. කොහොමද ඒක වෙන්නේ කියලා. පුතේ මෙන්න පාෂාණයක් ජීර්ණය අපි ප්‍රධාන කොටස් තුනක් යටතේ කතා කරනවා. පාෂාණයක් ජීර්ණය වෙන එක අපි ප්‍රධාන කොටස් තුනක් යටතේ කතා කරනවා. එකක් තමයි භෞතික එහෙමත් නැත්නම් යාන්ත්‍රික ජීර්ණය. භෞතික එහෙමත් නැත්නම් යාන්ත්‍රික ජීර්ණය. අනිත් එක තමයි රසායනික ජීර්ණය. රසායනික ජීර්ණය. ඊළඟ එක තමයි පුතේ ජෛව සාධක මගින්. ඒ කියන්නේ අපි සත්තුනේ සමහර සත්තු මොකද කරන්නේ? ගල් උඩට අර සීච්චු දානවා. සීච්චු මුත්‍රා කරනවා. එතකොට පුතේ මොකෝ වෙන්නේ? අර ගල ටික ටික පුපුරනවා. එහෙනම් පුතේ මෙන්න පාෂාණයක් ජීර්ණය වෙන ප්‍රධාන ක්‍රම කීයයිද පුතේ? ප්‍රධාන ක්‍රම කීයයිද? තුනයි. මොනවාද තුන් දෙනා?
භෞතික ජීවනය රසායනික ඔව් භෞතික රසායනික ජෛව සාධක කියන ඒවායින් තමයි මේ ජීවණය වෙන්නේ. තේ මම අද යන්නේ ඔයින් එක තමා යද කතා කරනවා. එක තමා කතා කරනවා. මේ එන්න බලන්න පුතේ. අපි එනවා පුතේ භෞතික ජීවණයකට. පේනවද මොකක්ද? පේනවද මොකක්ද? පුතේ මොකද අනේ වෙලා තියෙන්නේ? මොකද අනේ වෙලා තියෙන්නේ? ගලක තිබිලා වලක්. ගලක තිබිලා වලක්. වලට පිරුණ වතුර. කොහොමද පුතේ වලට වතුර පිරෙන්නේ? වැස්සක් ආවම වැස්සක් ආවම ගලට ගලේ තියෙන වලට පිරෙනවා පුතේ වතුර. පුතේ ඔන්න ඔයාට මම අර පෙන්නන වීඩියෝ එකේ මරු වැඩක් තියෙනවා කරනවා එක ළමයි. එයා මොකද දන්නවද කරන්නේ? ඔයාටත් ඒක කරන්න පුළුවන්. පුතේ ගන්නවා එයා ප්ලාස්ටික් බෝතලයක්. ඔය මෙගා බෝතලයක්. හරි නැත්නම් බීම ගෙන ආපු වෙනත් ප්ලාස්ටික් බෝතලයක්. අරගෙන ඒකි පොඩි කෙලි පොඩ්ඩක් මේ වැඩේ කරන්නේ. ඒකි අර ප්ලාස්ටික් බෝතලයට වතුර පුරවනවා. වතුර පුරවලා ඒ ප්ලාස්ටික් බෝතලේ මූඩිය වහලා ඩීෆ්‍රීසර් එකේ තියනවා. මොකද්ද බල ඩීෆ්‍රීසර් එක කියන්නේ? ඈ ඩීෆ්‍රීසර් එක කියන්නේ? ෆ්‍රිජ් එකේ උඩ මහලා අධිශීතකරණය අර මස් එහෙම ගෙනාවාම දාන්නේ මාළු ගෙනාවාම දාන්නේ නේද? අන්න හරි. අන්න ඒක. නේ අයිස්ක්‍රීම් එහෙම අපි දාන්නේ පුතේ ඕකේ දාලා තියෙනවා. හරි දාලා තියලා හෙට අද දැම්මනම් හෙට උදේ පාන්දරින්ම අපි ගිහිල්ලා ෆ්‍රිජ් එක ඇරලා බලනවා. මොකද වෙලා ඇත්තේ? අයිස් වෙලා. ඒක නම් බැරිය පුතේ. ඒක නම් බැරිය. වතුර බෝතලේ ඉස්සෙල්ලා පොළව මත තියන්න පුළුවන් වෙලා තිබුණා. හැබැයි දැන් නම් බෑ. ඔයා කියන්නේ ඇයි? දැන් නම් බෑ. ඇයි? ඒ රශ්මි. අපුතේ අයි රශ්මි එහෙම වෙලා ඇත. ඒක අයිස් වෙච්ච හින්දා. ඔව් අයිස් වෙනකොට තා මොකද වුනේ? සීතල වුණා. ඔන්නා ගන්නකො දැන් ඔයාට පේනවනේ මේකේ පතුල පැටලීනේ. නමුත් පුතේ අයිස් වෙනකොට අන්න ඒ අයිස් වෙනකොට එයාගේ ප්‍රමාණය වැඩි වෙනවා. තිබුණට වඩා වැඩි. ඒ නිසා මෙන්න මේ පතුල ඕනෝම එළියට නෙරලා. පතුල එළියට නෙරලා. වීඩියෝ එක බලනකොට පෙනේ. පුතේ එහෙනම් මොකද කියලා තියෙන්නේ? මොකද කියන්නේ? පුතේ මේ වෙලාවේදී මේක නම් වතුර බෝතලේ ප්ලාස්ටික්. මේක නම් ප්ලාස්ටික් වතුර බෝතලේ. අන්න වතුර අපි කට්ටෙටම පිරෙව්වා. කට්ටෙටම පුරවලා තමයි ඩීෆ්‍රීසර් එකට දැම්මේ. දැම්මලද්දී ඔන්න ඇතුලේ වතුර ටික අයිස් වෙලා අන්න පතුල මොකද වෙලා තියෙන්නේ? පතුල ඔන්න පහලට නෙරලා ඒ වගේ. එහෙනම් පුතේ මොකක්ද ඔයාට ගන්න පුළුවන් නිගමනය? මේකෙන් ඔයාට ගන්න පුළුවන් නිගමනය. වතුර ප්‍රසාරණය වෙනවා. මොන වෙලාවද? සිසිල් වෙද්දී. ඔව් ජලය අයිස් වෙනකොට එයාගේ පරිමාව වැඩි වෙනවා.
එයාගේ පරිමාව වැඩි වෙනවා. ඔන්න පුතේ මෙතනත් වෙනවා වගේ සංගඩියක්. මෙතනත් වෙනවා වගේ සංගඩියක්. මොකද දන්නවද පුතේ සමහර රටවල දවල්ට පට්ට රස්නේ. හැබැයි රැට පට්ට සීතලයි. දවල්ට පට්ට රස්නේ රැට පට්ට සීතලයි. පුතේ ඔන්න දවල් කාලේ වැසි වැටුනාම මේ වල පිරෙන වතුරෙන් රැට සීතලයිනේ. සීතල නිසා මේ වතුර ටික මිදෙනවා. පුතේ බැරි වෙලාවත් අපි අර පරීක්ෂණේ වීදුරු බෝතලයක කරා නම් මොකෝ වෙන්නේ? වීදුරු බෝතලේ පුරනවා. ඔව් ඒ නිසා ඔන්න හොඳ දෙයක් මතක තියාගන්න. බෝතල් වල එක එක ඒවා දාලා ඩීප් ෆ්‍රීසර් එකේම දානවා නෙමෙයි. උදේට බලද්දී පුපුරලා තියේවි ඒක. හරි එහෙනම් පුතේ මෙන්න දැන් මෙතන වතුර තිබුණා. අයිස් වෙනකොට එයාගේ ප්‍රමාණය වැඩි. ඒ නිසා යා මොකද කරන්නේ? ප්‍රසාරණය වෙලා ගල පුපුරලා යනවා. පැත්තට තල්ලු කරනවා. මට ඉන්න ඉඩ දෙනවකෝ. අනේ තල්ලු කරනවා නේද? සමහර විට බස් එකේදීත් ඔය වැඩේ වෙනවනේ. බස් එකේදී නේද? සෙනග පොදියේ ඉන්නකොට දාඩිය දානකොට මොකෝ කරන්නේ? එහාට වෙනවකෝ. මොනවද යද්ද? එහාට වෙනවකෝ. නේ? අර රශ්මි මල්ලි ළඟට ආවම එළවනවා වගේ. නේද? පුතේ එහෙනම් ඔන්න අපට පේනවා මොකක්ද? මෙයා සිසිල් වෙනකොට සීතල වෙනකොට අන්න යාගේ ප්‍රමාණය වැඩි වෙනකොට මෙන්න දැක්ක නේද වෙච්ච වැඩේ? මොකද්ද? ඔව් පුපුරලා අන්න ගල් ගෙඩ පුපුරලා. තව ටික දවසක් යනකොට තවත් පුපුරලා. අන්න පුතේ මෙන්න මොකෝ වෙලා තියෙන්නේ? කෑලි ඩබලයි. අන්න පුතේ එක ගල දැන් දෙගල වෙලා. අපි ගිහින් බෝර ගැව්වද? නෑ. ඔව් ඉබේම ඇති වෙච්ච දෙයක්. ඒ නිසා මේකට අපි කියනවා පුතේ භෞතික ජීරණයක්. ඔන්න ඒ විදියට දෙකට පැලිච්ච ගල් මම පෙන්නන්නද? අන්න තව අවස්ථාවක්. මේකේ නම් රූපය ඇති අපි ගාව නේද? මේකේ රූප නම් ඇති අපි ගාව. මොකද වෙලා තියෙන්නේ? පොඩි පැලමක් තිබිලා වතුර පිරුණා. ජලය මිදෙන උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයක පවතී. මෙයාගේ උෂ්ණත්වයේ ජලය මිදෙන උෂ්ණත්වයට වඩා වැඩි. දැන් සීතල වෙනවා රැට. අන්න ජලය මිදෙන උෂ්ණත්වයට එනවා. එතකොට ප්‍රසාරණය වෙනකොට ගල පළල් වෙනවා. එතනින් ගල් කුට්ටියක් කැඩිලා දඩෝම් ගාලා වැටෙනවා. සද්ද ඇහුණද? මේ ගල් කෑල්ල වලට සද්ද ඇහුන්නේ නැද්ද? අයියෝ දඩෝම් ගෑවනේ දැන්. ඇහුනේ නැහැ. කම් පොට්ටයිද මන් දන්නේ. ඇහුණා සර්. කියන එක ඇහුණා. සර් දඩෝම් ගන්න ඇහුණා. මන් දඩෝම් ගා. මං වටුන්නේ නැහැ මම මේ ලස්සනට ඉන්නේ. මන් දඩෝම් ගෑවා. පුතේ ගල් කෑල්ල වැටුණා. ඒක තමයි දඩෝම් ගෑවේ. ජනදු ඇහුණාද පුතේ? හරි. රයිට්. පුතේ ඔන්න මේක මොකක්ද? භෞතික ජීරණයක්. ඒකට උදව් කළේ කවුද පුතේ? ගල කැඩෙන්න කවුද උදව් කරේ? ජලය. රයිට්. දැක්ක නේද? අග්ගලාවක් දෙකට කපලා වගේ. නේ? අග්ගල ගෙඩියක් දෙකට කපලා වගේ යන්න. පීයෙන් කැපුවා වගේ. මොකද වෙලා තියෙන්නේ? අර වගේ වැඩ පැලිලා මෙන්න ඇත්තටම ගලක් මැද තියෙන වලක් වලේ මොනවද තියෙන්නේ? වතුර මිදුලා. ඔව්
පුතේ මෙන්න ටික දවසකින් ගල මොකෝ වෙලා තියෙන්නේ ගල පුපුරලා ඔව් පුතේ මෙන්න ඔය ජලය නිසා වෙන වැඩ ජලය අසමාකාර විදියට ප්‍රසාරණය වෙනකොට ඔන්න එයා පුපුරනවා ඕකට අපි කියනවා පුතේ භෞතික ජීර්ණයක් පුතේ ඒත් එක්කම බලන්නකොමයි පුතේ ඊළඟ එක මේ වගේ ගල් කෑලි කොහෙද තියෙන්නේ දොළ පාරවල් වල නේද excuse me sir පුතේ sir ඔව් මගේ ටියුට් එකේ 6 වෙනි පිටුවෙන් පස්සේ තියෙන්නේ 11 වෙනි පිටුවනේ අයියෝ මගේ තියෙන්නේ එහෙම සර් මගේ තියෙන්නේ එහෙම සර් අනේ පවුනේ අපේ පැටවුන්ටනේ මේව කරමයි පුතේ ඔයා කොහෙන්ද පුතේ ටියුට් එක ගත්තේ යුරේකා යුරේකා එක හොම්මයි නේ හරි මේව කරන්නමයි පුතේ ඔයා ටියුට් එක අරන් එන්නකෝ දවසක හරි හෙට එන්නම් සර් පුතේ හෙට එන්නම් සර් ඉරිදා හෙට එනවද හරි ඒකත් අරගෙන එන්න අපි ආට ටියුට් එකේ කොලේ හා සර් හරි තව කාටද පුතේ එමුණා කිව්වේ මට සර් අයියෝ බලන්න හිතාමතාම කරලා තියෙන්නේ මම හිතන්නේ නේද හරි ඔයාත් එන්න හොඳේ ඔයා කොහෙද යුරේකාගෙන්ද ගත්තේ ඔව් සර් ගන්නේමනේ අනිත් දවසේ ඕකෙන් ටියුට් බලන්න කෑලි අඩු වෙන්නේ දීලා තියෙන්නේ නේ ගන්නේම නෑ ඕකේ මමද ටියුට් දන්නේ ටියුට් එක දීලා තියෙන්නේ නේද පුතේ මම දුන්නා නම් අනිවාර්යෙන් අඩු වෙන්න දෙන්නේ නැහැ සර් නේ දුන්නේ සර් ඒක තමයි හරියටම හරි එහෙනම් මම්ම තමයි වැඩේ දීලා තියෙන්නේ හිතාමතාමයි මං කරේ ඒක ඔයා ආයි ගෙන්න ගන්න ඕනේ හින්දා නෑ පුතේ හොඳේ ඔයාලා අරන් එන ටියුට්ස් අපි අදලා දෙන්නම් පුතේ අනිත් යාළුවගෙත් මේ 7 වෙනි පිටුවද නැත්තේ ඔව් සර් ඔව්නේ ඔව් සර් මගේ 6 වෙනි පිටුවෙන් පස්සේ තියෙන්නේ 11 වෙනි පිටුව ඉතින් හරිනේ පුතේ 4 පස්සේ 11 නේ තියෙන්නේ අංක එහෙම නෙවෙයි දිගටගෙන තියෙන්නේ 7 8 9 10 නහනේ 8 වෙනවා හරි මට මතක 7 පස්සේ 11 වගේ හරි එහෙනම් හරි පුතේ එහෙනම් මේ කොයි වගේ තැනක්ද දොළ පාරක් නේද ඔව් පාරක් ඔව් ඔයා නිකන් ගඟක පතුලට නිකන් නාය වහගෙන ගියෝතින් නේද පතුල කිඳුනෝතින් මෙන්න හම්බෙනවා මේ වගේවා ඔව් මේ වගේවා හම්බෙනවා පුතේ මේවා එන්නේ නැත්තේ කොහෙන්ද දියල් ලොකු පාෂාණ වලින් එන විශාල ගලක් පාෂාණ කැඩිලා කැඩි ඒවා කැඩි මේ ඇවිල්ලා ඒවා දැන් වතුරත් එක්ක දිය වෙලා සමතලා නස්සර මේ තුනී වෙලා නේද නිකන් ඔයා මම මේක කියන්නම්කෝ ඔයාට ඔයා පුළුවන් නම් මේ වැඩේ කරන්නකෝ බස් එකේ යන වෙලාවක බස් එකේ කොහෙන්වත් අල්ලන්න නැතුව ඉන්නකො මැදට වෙලා මොකක් වෙයිද බලන්න ඔයාට ඩ්‍රයිවර් මාමා වංගු ගන්නකොට ගිහිල්ලා හැපෙයි නේ ඒට මේට ගිහිල්ලා හැපිලා පුතේ දත් ඇඳ ගේන වෙනේ සර් ඔව් දත් කොහෙද બોලේ මෙහෙ තියෙන දත් තියෙනවා ඔව් දත් ඇඳකුත් ගේන්න වෙනවා මේ මූණ කිව්වද රැට අම්මට පත්තු වඳින්න වෙයි ශරීරයේ අඩපණ මොකද වෙන්නේ ශරීරයේම අඩපණ වෙනවා ඔව් පුතේ සමහර විට ඩ්‍රයිවර් මාමා බ්‍රේක් පාරක් ගැහුවොත් මොකෝ වෙන්නේ ඔයා අන්න නොමිලම හෝල්ට් එකට පියාඹලා යාවි නේ ඉස්සරහා වීදුරුව කඩාගෙන මට දැන් නැවිලා පේනවා ඔයා ඉස්සරහා වීදුරුවේ ඩ්‍රයිවර් මාමා නවත්තපු හෝල්ට් එකටත් ඉස්සරහා හෝල්ට් එකෙන් තමයි ඔයා බයින්නේ නේද ඇයි පියාඹලා උඩින් යනවට පුතේ අන්න ඒකම තමයි මේ ගල් ටිකටත් උනේ මෙයා උඩ දියැල්ල ගාව ඉඳලා වතුර පාරට එනකොට වතුර පාර නිසා අර ගලේ හැප්පෙනවා මේ ගලේ හැප්පෙනවා අර හෙට යනවා මෙහෙට යනවා අන්තිමට මේක මේ විදියට රෝල් වෙලා නේද බෝල ගලක් වෙලා නේද ගලේ තියෙන අර දාර කැඩිලා
බෝර ගලක් වෙලා අන්න මේ මැදිලා. ඔව් පුතේ සර් මටත් හම්බුණා බෝල ගලක්. පුතේ තියනවා දැන් පිට උලන්නත් ගන්න සර් සමහර වෙලාවට. අන්න හරි සමහරු ඔව් පිට ආම යන්න උලනෝනේ ඔව් සමහරු විත්තියේ උලනෝනේ මේක කර කර ඔව් උණු අත්තක් මාළු ටැංකිය වලටත් දාන්න සර්. පුතේ අපේ ගෙදරක් තියෙනවා සර්. මාළු ටැංකිය වලට අපේ ගෙදරක් තියෙනවා. තියනවාද ඒක තමයි කවලන්න බෝල ගලක් පෙන්වන්න මට සෙතුම්යා අන්න සෙතුම්යා පෙන්වන බෝල ගලක් බෝල සර් ගලක් මාත් එන්නන්න. ඉන්න බලන්න මම බලන්න සෙතුම්යා මම පින් කරන්න චොටකින් පේනවද සෙතුම්යා බුදු අම්මේ පෝච්චි එක තියෙන අර පෝච්චි මේකේ නේ පුතේ පාන තියලා තියෙක යට. අන්න හරි පාන තියලා තියෙන කී යට නේද සර් මෙන්න බෝල. ඔව් thank you ඔන්න බෝල ගලක් තියෙනවා බෝලන් චුට්ටක් සර් මේ මාත් එන්න. මෙන්න බෝලේ මේ උංගාව බෝල ගල ගොඩයිනේ ඈ මේ කට්ටිය මං හිතන්නේ ගෙදර ඉඳන් බෝල ගල් එකතු කරනවද කොහෙද අන්න ඔව් නිකන් ජනිදුගේ මූණත් බෝලේ වගේ නේ අතේ තියෙනත් බෝලේ වගේ හරි පුතේ හරි හොඳයි තව කා ගාවක් තියෙන්නේ රශ්මි ගාවක් තියෙන බලමු චුට්ටක් ඉන්නකෝ රශ්මියා ගාවක් තියෙනවා එයත් පෙන්නනවා මොකක්ද එකක් ඔව් හරි පුතේ හරි බෝල වැට හරි පුතේ හරි ඔය තියෙන්නේ ඔන්න අපේ පැටව දැන් දාන්නවා බෝල ගල් හරි පුතේ හරි රයිට් පුතේ එහෙනම් මෙන්න මේවා ඇති වෙන්නේ කොහමද උඩ ඉඳලා ගංගාවේ ඉහළ ඉඳලා පහළට එනකොට අර ඒවා අනිත් ගල් වල වැඩි කැඩි එනකොට අන්න ඒවා බෝල මැටි වෙන්නේ බෝල වෙනවා නේද ඔයකට අපි කියනවා මොන ජීරණයක්ද භෞතික ජීරණයක් එහෙනම් ඔන්න පුතේ ඔයාට මම භෞතික ජීරණය වන ක්‍රම දෙකක් කිව්වා එකක් මොකද්ද පුතේ එකක් මොකද්ද ගලක සිදුරක් තිබිලා ඒ ගලට වතුර වැටිලා ඒ වතුර ප්‍රසාරණය වෙලා ගල් කැඩිලා යන එක දොලේ එන වතුර පාරට ගල් විසිරලා යන එක. අන්න හරි මෙන්න පුතේ තුන්වෙනි එක හිතා ගන්න පුළුවන් මොකද්ද ඩෝර ගහලා ඈ දූවිලි කුණාටුවක්. දූවිලි කුණාටුව very good දූවිලි පුතේ ඔයාලා ඔය කතරගම පැත්තේම ගියෝතින් කම්පන්තොට පැත්තේම ගියෝතින් මන්නාරම යාපනයේ පැත්තේම පුතේ එකපාරට එනවා නේද අපේ මේ වගේ දූවිලි කාන්දා මම පුතේ දැනට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා වැඩ කරා සූර්යව ඉස්කෝලේක ඉස්කෝලේ නම තමයි සෝමාදේවි මහාවිද්‍යාලය පුතේ අන්න ඒ ඉස්කෝලේ පුතේ තියෙන දුෂ්කර ඉස්කෝලයක් ඒක ඉතින් ඔය ඉස්කෝලේ පුතේ 12ට විතර අපි 6 වෙනි පීරියඩ් එකේ විතර ඉන්නකොට එනවා හුළඟා මුළු පළාතම දූවිලි ටික ඔය පිට්ටනියේ තියෙන තේරම කොළ කෑලි ටික එකතු කරගෙන මෙන්න බොලේ දූවිලි ටික පන්ති ඇතුළේ අපේ ඒ පැත්තේ ළමයිට පුතේ ඒ දූවිලි ආශ්වාස කරලා හතිය වගේ තියෙන හරියට හති ගතිය බැලුවොතින් ඒ ඉස්කෝලේ ඔය උඩ වහල දිහා වහලේ ඔය දූවිලි බැඳිලා තියෙනවා වහලේ දූවිලි අත්තට්ටුවයි ඉතින් ඒ අතින් ඔයාලා කොච්චර වාසනාවන්තද නේද ඔයාලට දූවිලි කුණාටු නෑනේ පන්ති බාර ටීචර් එකපාරටම ඇවිල්ලා කුණාටුවක් වගේ ගහගෙන යනවා තමයි නේද ඒ මොන කුණාටුද අර දූවිලි කුණාටුවත් එක්ක බැලුවාමනේ සමහරලාට සර්ලා ඇවිල්ලා ගානවනේ කෑ ගහ ඉන්නකොට කුණාටුවක් වගේ ප්‍රින්සිපල් සර් එනවා ඇවිල්ලා දීගෙන යනවා දරගාගෙන ඉඳලා තියෙනවනේ පුතේ ඔන්න එනං මේකෙත් වෙන්නේ ඕකමයි දූවිලි කුණාටු වලින් වෙන්නේ අන්න පුතේ ඒ දූවිලි කෑලි ගල් වල හැපිලා ඒ මගින් චූටි ගල් කෑලි වෙනම කැඩෙන පුතේ එහෙනම් දූවිලිත් හේතු වෙනවා භෞතික ජීරණයකට පුතේ අන්න මේක මෙන්න බලන්නකෝ මේ දූවිල්ලක් එනවා මේ ඇටි පොටෝ ගහලා දුමාකාර තතෙක් නේද ඔව් තව ටිකකින් පුතේ මේ ඇන්ටි දූවිලි වලින් වැහෙනවා මෙලොවා නේද
මෙලෝ ගින්නක් නැහැ. ඒ ආරක පෙන්න ෆොටෝ ගන්නවා. අනේ සංසාරේනේ පුතේ මෙන්න මේ අර වගේම දූවිලි කුණාටුවක්. ඉතින් පුතේ ඔන්න ඔය අපි කතා කළේ යාන්ත්‍රික එහෙමත් නැත්නම් භෞතික ජීවනය. පුතේ මේ ඒ දූවිලි කුණාටුව හුඟක් වේගෙන් එනවද? අන්න යෝ පුතේ ඒ කියන්නේ දූවිලි කුණාටුව වේගයකට වඩා අර ඒකේ තියෙන දූවිලි ටික තියෙනවනේ. ඒක තමයි වඩා ප්‍රබල. හරි. ඒ දූවිලි ඇවිල්ලා වැදුනාම ඉන්න බෑ. සමහර වෙලාවට පුතේ අපි ඇස් අරගෙන හිටියොත් අපිට දැනුවත් දූවිලි කුණාටුව ආවොත් අපේ ඇස් වලටයි මේ දූවිලි යන්නේ. ඒත් එකම කන් වල යනවා, ඇස් වල යනවා, ඇඳුම් ඉවරයි. පුතේ ඒ කියන්නේ ඒ දූවිලි කුණාටුවට හැකියාව තියෙනවා පුතේ. ඒකත් එක්කෙන දූවිලි වලට අර ගල් වල වැදිලා හිතනවා ඇති ඒක හැම වෙන එකක් නැහැ කියලා. නමුත් ගල් වල වැදුනා මේ දූවිලි ටික වේගයෙන් ඇවිල්ලා ඒ ගලේ ඉතාමත්ම සියුම් අංශුවක් ගැලවෙනවා. අපිට හැටවත් පේන්නේ නැති සියුම් අංශු ගැලවෙනවා. ওই දූවිලි කුණාටු සතියකට 4ක් 5ක් වෙනවා මේ ප්‍රදේශවල. ඒ නිසා ඒවා පාෂාණ ජීර්ණය කරන්නට හේතු වෙනවා. හරි නේද? right. යන්න පුතේ නෝට් එකට. ප්‍රශ්න පිටු අංක 6ට. ඔය ඉතින් 6 ගහලා නැහැ නේ. 6 දීලා නැහැනේ. පව්වනේ අපේ සමහර දරුවෝ විඳින දුකක් නේ. යුරේකා එකකින් ගත්තලු. මං කියන්න යුරේකා එකේ ඉන්න සර්. එහෙම කරන්න එපයි කියලා. හරි. right. පුතේ මිස් තමයි අල්ල ගන්න ඕන ඔකට නේ. හරි. පුතේ එහෙනම් ඔන්න ලියමු. බලමු. තාපය, සුළඟ, ජලය. පුතේ වාක්‍යම highlight කරමුද මම පුතේ? කොතනින්ද සර් ලියන්නේ? ලියන්නේ පා පුතේ ටියුට් එකේ තියෙනවා ඒක. පිටු අංක 6 උඩම තියෙනවා. මේ රූපය ලැබුවා නේද පුතේ ඔයාලා? මං එව්වා. ඔව් සර් ලැබුවා. හරි. ලියමු sorry. බලමු මිතුර බලමු. හරි. පුතේ තාපය, සුළඟ, ජලය වැනි භෞතික සාධක හේතුවෙන් පාෂාණ කුඩා කැබලි වලට පත්වීමේ ක්‍රියාවලිය භෞතික ජීර්ණය වේ. පුතේ ඒ වාක්‍යම highlight කරන්නකෝ. ඉවරයි සර්. ඉවරයි. හරි. එතකොට ඒක කියනවා පුතේ මොකක්ද භෞතික ජීර්ණය කියන්නේ කියලා. හරි. ඔය ගමම ගොඩක් දෙමාපියන්ට ගොඩක් ළඟපාතර එන්න කියන්න තව විනාඩි දෙක තුනක් තියෙනවා. 2:59යි. හරි. පුතේ අන්න ඊළඟට බලන්නකෝ. ඊළඟට භෞතික ජීර්ණ ක්‍රම මොනවාද? ඔන්න බලන්නකෝ පුතේ මං අර කියාපු ටික. දහවල සූර්යතාපය මගින් රත් වීම හා සිසිල් වීම. අන්න අර ඉස්සෙල්ලම කිව්වා. 2 පාෂාණ මතින් පුතේ. එතන මගින් නෙමෙයි මතින් වෙන්න ඕනේ. පාෂාණ මතින් ජලය ගලා යාම. පාෂාණ මතින් ජලය ගලා යාම. ඊළඟ එක සුළඟින් ගසා යන වැලි පාෂාණ මත වැදීමෙන්. 4 ශීත රටවල පාෂාණ කුහර තුල ජලය මිදීම මගින් අයිස් වල පරිමාව වැඩි වීම. හරි. අර අපි ඉස්සෙල්ලා කියාපු විස්තර ටික තමයි අර ඔය භෞතික ජීර්ණය වෙන විදි. හරිද? right. එහෙනම් පුතේ පොඩ්ඩකට තවත් නිවේදන කිහිපයක් තියෙන නිසා මං චුට්ටක් දෙමාපියෝ කැඳෙව්වේ. දෙමාපියෝ මම දන්නේ ඇවිල්ලා ඇති මෙතනට. හරි. ඉතින් මෙතනදී දෙමාපියන්ටත් ඔබටත් කියන දෙගොල්ලන්ටම පොඩි පැහැදිලි කිරීමක් කරන්නට ඕන එකක්
අපි ඔන්ලයින් ටෙස්ට් එක ගිය සතියේ තිබ්බා දෙමව්පියන්ගේ සහභාගීත්වයෙන් සහ දරුවන්ගේ සහභාගීත්වයෙන් දෙගොල්ලම මම හිතන්නේ එතකොට අපිට බලා ගන්න පුළුවන් අපේ දරුවෝ අපිට උමනා වුණේ අම්මේ තාත්තේ වැඩිපුරම ඔබේ දරුවා කොතනකද ඉන්නේ කියන එක තේරුම් කරගන්න. හරි. එතකොට දැන් ඔබ දන්නවා වෙනදා මේ අවුරුද්දටම වාර විභාගයක් අපි කිව්වේ නැහැ. නමුත් මේ තියපු වාර විභාගෙ නිසා අපට පුළුවන්කම තිබුණා ඔන්න එක එක ළමයා කොතනද ඉන්නේ? එයා හරියට පාඩම් කළාද? ඔන්ලයින් පන්තියට සම්බන්ධ වුණාද කියලා අවබෝධයක් ලබා ගන්න. මේක පෙරහුරුවක් කියලා කිව්වොත් ඉන්නේ වැරදි. මේක පෙරහුරු පරීක්ෂණයක්. ඉතින් ඒ පෙරහුරු පරීක්ෂණයට ඔන්න දරුවා සම්බන්ධ වුණා. දරුවාගේ ලකුණු අපට එවලා තියෙනවා. තවත් පොඩි අඩුපාඩු තියෙනවා ලකුණු වල එක ප්‍රශ්න පත්‍රයක් තියෙනවා ඔන්ලයින් ලියන්න. ඒක සමහර දරුවෝ අද 4ට ලියනවා, සමහර දරුවෝ අද රෑ 8ට ලියනවා. එතකොට මේ කණ්ඩායමේ සේරම ලකුණු ටික මට ලැබිලා තියෙන්නේ. ඒ නිසා මට පුළුවනි මේ කණ්ඩායමේ ලකුණු ටික ඉවරයක් කරන්න. හැබැයි අවසාන ලකුණු ලයිස්තුව මම දාන්නේ ලබන සෙනසුරාදාට පෙර. ඒකට හේතුව අපේ අඟහරුවාද දරුවන් තව සමහර අයෙක් අර ලකුණු පළවෙනි ප්‍රශ්න පත්‍රේ මට එව්වේ නැහැ. ඒක නිසා. ඒක පළවෙනි කාරණය. දෙක අපි අමතර දැන් මේ හැමදාම මේක සමහර විටක වෙනදා නම් මම කියන්නේ මේක දරුවන්ට මොකද සමහර දරුවෝ මට දැනෙනවා අපි අමතර පන්තියක් දැම්මාම ඒකට සම්බන්ධ වෙන්නේ අපේ කණ්ඩායමේ ඉන්න දරුවන්ගෙන් හරි ඒ කියන්නේ 20ක් විතර සම්බන්ධ වෙන්නේ නේ. එතකොට ඔබ දැනුවත්ද කියන එකයි මට ප්‍රශ්න තියෙන්නේ. ආයෙමත් ඔව් කියන්න පුතේ. හරි. පුතේ ඒත් එක්කම ඔයාට මම අමතර පන්තියක් ආයෙ දානවා මේ පාඩමට. මොකද මේ ටියුට් එකේ තියෙනවා පාඩම් දෙකක්. මේ පාඩම් දෙක අපි අවසන් කර යුතු වෙනවා මේ මාසයේ වන විට. මොකද ගිය සතියේ අපි සම්පූර්ණයෙන්ම අපේ ප්‍රශ්න පත්‍රයට වැය කළ නිසා ඒකට මග ඇරෙන්න අපි අමතර පන්තියක් දානවා පුතේ. මෙන්න මේ පළවෙනිදා ඒ කියන්නේ මේ එන බදාදා රාත්‍රී 7:30 සිට 8:30 දක්වා පැය පුතේ පැයක් මම අමතර පන්තියක් දානවා. බෑස හරි පුතේ රෙකෝඩින් එක බලන්න හොඳේ. රෙකෝඩින් එක බලන්න අනිවාර්යෙන්ම. මොකද හේතුව එක්කෙනෙකුට දෙන්නෙකුට බැරි වෙනකොට අපි ඒකට විකල්පයක් තියෙනවනේ නේ. අපි ඒ වෙනුවට රෙකෝඩින් එක දානවා. හරි. එතකොට ඊළඟ සෙනසුරාදා පන්තියට එන්න පෙර ඔයා අර රෙකෝඩින් එක බලලයි එන්න ඕනේ. මොකද ඒක තමයි ඒකෙන් පස්සේ ටික තමයි මම ඔයාලට කරන්නේ. හරි. එතකොට මම ලබන සතියේ කියන්නේ බොහෝ විට පුතේ මම අනිත් එක තමයි මම නෝට් එක දානවා. මේකේ නෝට් එක බදාදාට පෙර ඉතිරි ටිකේ නෝට් එකක් දානවා. ඔන්න දැන් නෝට්ස් ගොඩයි ඔයාට ඒ ටික ලියා ගන්න ඕන. මම මේ පාඩමේ 9 වෙනි පිටුව වෙනකන් නෝට් එක ඔයාට දානවා. එතනින් එහාට තමයි ඒ ටික තමයි කතා කරගෙන යන්නේ. ඒක සූදානම් වෙන්න බදාදා මම ඊට කලින් මැසේජ් එක දාන්නම්. බදාදා රාත්‍රී 8:30 සිට 7:30 සිට 8:30 දක්වා. ඒත් එක්කම හැම ලබන සතියේම අපි දෙසැම්බර් මාසයේ ඉඳලා දැන් මට පේනවා සමහර දරුවන්ගේ ලකුණු අඩුයි. මධ්‍ය වාර පරීක්ෂණේ ලකුණු අඩුයි. සමහර දරුවන් ඉන්නේ ලකුණු වල ගැට්ටේ වගේ. ඒ නිසා ඒ හැමෝටම ප්‍රශ්න පත්‍ර පන්තියක් අපි නොමිලේ තියෙනවා. ඒක ගැනත් දෙමව්පියෝ දැනුවත් වෙන්න. මොකද ඒ ප්‍රශ්න පත්‍ර පන්තිය තුල අපි කතා කරන්නේ සම්පූර්ණයෙන්ම 7 පන්තියේ ඔබේ දරුවා මෙතෙක් ඉගෙන ගනිපු සේරම ටික අපි මුල ඉඳලම අපේ අච්චුපොතේ අභ්‍යාසමාලා ටික ඒ වගේම ප්‍රශ්න පත්‍ර ටික අපි කතා කරනවා. ඒක නොමිලේ තියෙන්නේ.
ඒකට අනිවාර්යෙන් සම්බන්ධ කරන්න. ඒක දෙවනි නිවේදනය. තුන්වෙනි එක තමයි මට වැදගත්ම නිවේදනය. මොකද්ද? මේ වෙනකොට පාසල් වලට ඇවිල්ලා තියෙනවා ඔබේ දරුවාගේ 7 ශ්‍රේණියේ වැඩ කටයුතු මාර්තු මාසයේ වෙනකම්ම කරගෙන යන්න කියලා. මාර්තු මාසයේ වෙනකම්ම කරගෙන යන්න කියලා. එතකොට මාර්තු මාසයේ වෙනකම්ම කරන්නේ බොහෝ විට දැන් නමුත් සමහර ඉස්කෝලවල ඒක වෙනස් වෙලා තියෙනවා. සමහර ඉස්කෝලවල ජනවාරි මාසේ ඉඳන් අලුත් පන්ති පටන් ගන්නවා කියලා තියෙනවා. ඉතින් ඒ නිසා බොහෝ විට එයාලට 8 පන්තිය පටන් ගන්නකොට ටිකක් කල් යනවා. සාමාන්‍යයෙන් අම්මේ තාත්තේ අපි දෙසැම්බර් මාසේ පටන් ගන්න 8 පන්තිය ඔන්න මේ මාසේ තමයි අන්තිමට අන්තිම පාඩම් පටන් ගන්න. එතකොට මාස 12ක් විතර අපිට යනවා පාඩම් ටික ඉවර කරන්න. හරියට කරනවා නම් ඒකින්ද මම හිතන්නේ දැන් අපි හිතන්නකෝ ජනවාරි මාසේ හරි පෙබරවාරි මාසේ හරි ඔයාගේ දරුවට 8 පන්තියේ ඉස්කෝලේ පටන් ගත්තා කියලා. එතකොට අර සිලබස් එක කවර් කරන්න සමහර විට වේගයෙන් ඒ පාඩම් ටික කරගෙන යනවා. දැනටමත් සමහරවට පාසලේ එහෙම තමයි නේද? අර කල් වේලා මැද නිසා අපේ ගුරුවරු ටික ඉක්මනින් පාඩම් ටික ඉවර කරගෙන යනවා. ඉතින් ඒ නිසා එතකොට ඒ වගේ වුණොතින් ලබන අවුරුද්දේ තිත් පාඩම් ටික කරන්න ගියොතින් වේගයෙන් ඔබේ දරුවාට ඒ පාඩම් ටික නොතේරෙනවා. තේරුම් ගන්න බැරි වෙනවා. හරි. ඒකයි මම මේ අපි හිතුවේ 6 7 8 9 10 කියන පන්ති සේරමටම ලබන මාසේ අපි ආරම්භ කරනවා අලුත් අවුරුද්දේ 8 පන්තියේ පළවෙනි පාඩම. ඔබ හිතාවේ මෙච්චර කලබලයක් මොකද කියලා. කලබලයක් නන්නේ අපිට පාඩම හිමින් සැරේ කරගෙන යන්න ඕන නිසා ඒක අපි අර ඔබ දන්නවා මෙච්චර කල් පාඩමක් කරගෙන යන විදිය ප්‍රායෝගික පරීක්ෂණත් එක්ක ඔය සියල්ලත් එක්කම කරගෙන යන හින්දා අපි හිතුවා ලබන මාසේ 8 පන්තියට ඔබේ දරුවව එක්ක යන්න. දෙවැනි ප්‍රශ්නය ඔබට දැන් ඒවි. එතකොට කෝ අච්චුපොත්. ඉතින් දැනටමත් අච්චුපොත දරුවා එච්චර පරිහරණය කරන්නේ නැහෙනි. අපි ඒ ටියුට් එක අච්චුපොත වගේම දෙනවා. එහෙම නැත්නම් අපි ඒකේ PDF එක ඔබට එවන්නම්. ඔබට අවශ්‍යම නම් ඒකේ පළවෙනි පාඩමේ print outs ගන්න. ඒක ඕනේ නෑ. ඕනනම් ෆෝන් එකේ තියාගෙනම පළවෙනි පාඩම බලන්න පුළුවන් නේ. ඒකත් එවන්නම්. ඒ නිසා හිමින් සැරේ පාඩම කරගෙන යන්න ඕන හින්දා අපි ලබන මාසේ ඔබේ දරුවා එක්ක යනවා 8 පන්තියේ පළවෙනි පාඩම. එතකොට ඉස්කෝලේ කරන්නේ 7 පන්තිය, අපි කරන්නේ 8 පන්තිය. දැන් ඔන්න ගැටලුවක් එනවා. එතකොට 7 පන්තියේ ටිකට මොකද වෙන්නේ? 7 පන්ති ඉවරයිනේ දැන් අපි. 7 පන්තියේ පාඩම් ටික ඉවරයි. හැබැයි අන්න ඒකට තමයි අපි ප්‍රශ්න පත්‍ර පන්තිය දැම්මේ. නොමිලේ ප්‍රශ්න පත්‍ර පන්තිය දැම්මේ දරුවට 7 පන්තියේ පාඩම් ටික අමතක නොවෙන්න. අපි ඕන තරම් ඔබට අවස්ථාව දීලා තියෙනවා. දරුවෝ මැදමාපියෝ ඊළඟ ප්‍රශ්නේ පන්ති ගාස්තුව වැඩිද? නෑ. පන්ති ගාස්තුවේ කිසිදු වෙනස් වීමක් නෑ. හරි. රටේ ආර්ථිකය හිට මෙහෙට වුණාට අපි දන්නවා ඒක මටත් ඔබටත් කියන දෙගොල්ලන්ටම බලපානවා. ඒ වුණාට අපි ඔබේ පිටින් ඒ බර දාලා අපි උත්සාහ කරන්නේ නෑ අපි නිදහස් වෙන්න. ඕනේ නෑ. ওই ගානටම අපි කරමු. රුපියල් 600ටම වෙනදා කළා වගේම අපි ඔබට සුපුරුදු පරිදි පන්ති කරනවා. ඒ නිසා තවත් අලුතෙන් යා දරුවෝ සම්බන්ධ වෙන්න ඉන්නවනම් පුතේ දුවේ ඔයාගේ යාළුවෝ එහෙම සම්බන්ධ වෙන්න ඉන්නවනම් එයාලට දැම්ම සම්බන්ධ වෙන්න කියන්න. මොකද එක පාඩමක් දෙකක් ගියාට පස්සේ එයාට සම්බන්ධ වුණොත් සමහරට මෙතන ඇති 7 පන්තියට අපිට පරක්කු වෙලා සම්බන්ධ වෙච්ච දරුවෝ එයාට තේරෙනවා ඇති දැන් මුල් පාඩම් වලට මොකද වුනේ කියලා නේද? ඒ හින්දා අපිට ඒවට වග කියන්න බෑ. ඒ හින්දා එයාලට පරක්කු වෙලා සම්බන්ධ වුණත් අපි YouTube channel එකේ ඒවා ටික පාඩම් ටික දානවා. ඒතකොට ඒවලත් එක්ක එයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි තීරණය කළේ ලබන මාසේ ඒ කියන්නේ දෙසැම්බර් මාසේ ඔබේ දරුවව 8 පන්තියට එක්කගෙන යන්න. හරි.
දෙමව්පිය මෙතන ඉන්නවා නම් මට කවුරු හරි අම්මෙක් හරි තාත්තෙක් හරි කතා කරලා කියන්න ඒ ගැන මොනවා හරි ඔබේ අදහසක් තියෙනවද කියලා. ඒක කමක් නැද්ද? එහෙම නැත්නම් 7 පන්තියේ පාඩම් ටිකම තව නම් පාඩම් නැහැ අපිට. කරගෙන යන්න. මොකද කියන්නේ? ඔව් කවුරු හරි අම්මෙක් හරි තාත්තෙක් හරි ඉන්නවා නම් මට ඉක්මනින් කියන්න අපිට පාඩමක් කරන්න තියෙනවා. අටවසර පාඩම් පටන් ගන්න එක හොඳයි කියලා හිතනවා. කමක් නැහැ නේද? හරි. එහෙනම් අපි ඒ විදිහට අටවසරේ පටන් ගමු. මොකද සමහර විටක සමහර මේ අර ඉස්කෝලේ ප්‍රශ්නෙත් එක්ක තමයි අපි මේක ඔබගෙන්ම අහලා ඒකට කැමැත්ත ගන්න හිතුවේ. මොකද දරුවා ඔබේ. නමුත් අපේ දරුවා ওই දරුවා. හරිද? ඒ කියන්නේ අපි ඒ දරුවට අධ්‍යාපනය දෙනකොට අපි ඒක හිමින් සැරේ කරන්නට ඕනේ. හරි. එතකොට ඔබ දන්නවා කවදාකවත් අපි දවස් 4 නම් මාසෙ සර් පන්තිය සෙනසුරාදා දෙකටමද තියන්නේ? ඔව් අපි දැන් අටවසර පටන් ගත්තාම දැනට අපි මේ විදිහටම තියාගෙන යමු. එතකොට වෙනස් වෙනවා නම් අපි ඒක කතා කරලා ළමයිත් එක්ක ඒ කියන්නේ මේ වෙලාව අමාරුයි කියන එකද? නෑ පුළුවන්. පුළුවන් නේ? මේ වෙලාව පුළුවන් ඕලෙන්. ඔව්. හරි. ඒ කියන්නේ ලබන අවුරුද්දේ පන්තිත් එක්ක වෙනස් වෙයිද දන්නේ නැහැ. ඔබ නේද? මේ වෙලාවට තියෙන එක හොඳයි සර් හැමදාම. ඔව් නේද? හරි. අපි ඒක මෙහෙම කරමු. සමහර විටක ඔව් සමහර දවසට අලුත් පන්ති වැටේවි. එතකොට ওই කතාව වෙනස් වෙන්නත් පුළුවන් අම්මේ. ඒ හින්දා අපි දැනට අපි ওই විදියටම කරගෙන යමු. බැරි වෙලාවත් මොකක් හරි ඔබේ දරුවට අලුතෙන් පන්තියක් වැටුනොත් ඒ බව අපට දැනුම් දෙන්න. ඒ කියන්නේ ඒ කරන ගුරුවරයාට කියන්න දැනටත් මත් මෙහෙම පන්තියක් තියෙනවා කියලා. ඉතින් ඒක එහෙම වෙනස් කරන්න බැරි නම් බලමු අපි දරුවොත් එක කතා කරලා. මොකද අපි දවස් දෙකක් තියෙනවානේ. ගෲප් දෙකක් තියෙනවානේ. එකක් අඟහරුවාදා අනිත් එක බදාදා. මේ අද. ඒ නිසා ওই දවස් දෙකෙන් එකකට අපිට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ හින්දා මොකද මේ අපිට හිමින් සීරුවේ මේ වැඩේ යන්නත් ඕනේ. ඒ අතරේ මම අමතක කරන්න එපා මේ තාත්තේ අපි ඔබේ දරුවව 8ට ගෙනිච්චට 7 වැඩ ටික අර විදියට මේ කරගෙන යනවා. මම මෙයාලට කිව්වා මොකක්ද දරුවා කියලා කරවන්න අච්චු පොතේ අභ්‍යාස මාලාවේ ප්‍රශ්න ටිකට. ඒ කියන්නේ ප්‍රශ්න ලියන්න ඕනේ නේ, උත්තර ටික ලියාගෙන යන්න කියන්නේ. මොකද පේපර් ක්ලාස් එකේ පළවෙනි මාසේ මම කරන්නේ අභ්‍යාස මාලාවට උත්තර කියන එක තමයි. එතකොට නිකම්ම අපේ පාඩම් ටික නැවතත් පුනරීක්ෂණය වෙලා බැරි වෙලාවත් ඉස්කෝලේ විභාගයක් තිබුණොත් ඒකටත් දරුවව සූදානම් වෙනවා. එතකොට ඒත් එක්කම උත්සාහ කරනවා මධ්‍ය වාර පරීක්ෂණය කිව්වා වගේම අවසාන වාර පරීක්ෂණයකුත් ඉදිරියේදී තියන්න. ඒක අපි ඔබට ඉදිරියේදී දැනුවත් කරන්නම්. එතකොට මේ පාඩම් ටික සියල්ලම අවසానයි. හරි. ඔන්න ඔය නිවේදන ටික තමයි තියෙන්නේ. එහෙමනම් අපි ඔබට දැනුම් දෙන්නම් අපේ 8 වසරේ පළවෙනි නිබන්ධනය කවදද ඔබට ගන්න පුළුවන් වෙන්නේ ආයතන 3ෙන්ම බොහෝ විට ලබන සතිය වගේ පුළුවන් වේවි. එතකොට බදාදාට අමතර පන්තිය තියෙනවා මේ පාඩමේ අද ඉතිවරණ කොටසේ ඉඳන් ඉදිරියට කොටස. ඊට පස්සේ නැවතත් ඔබ ඉදිරි සෙනසුරාදා සම්බන්ධ වෙන්න ඕනේ. ඒ සෙනසුරාදාට කළාම 7 ශ්‍රේණියේ සියලු කොටස් අවසන් කරන්න අපට හැකියාවක් ලැබේවි. බදාදා ඒ වෙලාවට එන්න බැරි දරුවෙක් ඉන්නවා නම් අපි රෙකෝඩින් එක දානවා. ඒක බලලා ආයෙත් ඊළඟ සෙනසුරාදාට එතෙන් සිට සම්බන්ධ වෙන්න. හරි. එහෙනම් අපේ කෙටි සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච සියලුම දෙමව්පියන්ට ස්තුතියි. මොකද අපි දන්නවා ඔබ නිතරම දරුවාගේ පස්සෙන් ඉන්නවා. අපිත් එක්ක නිතරම කතා බහ කරනවා. අපෙන් ටියුට් ගන්න ආවම අපි දරුවා ගැන අහනවා. ඔබ දරුවා ගැන අපට කියනවා. ඉතින් ඒ සම්බන්ධතාවය මම හිතන්නේ ඔබගේ දරුවාගේ අධ්‍යාපනය උඩට ගෙනියන්න අපට ගොඩක්ම උදව්වක් වේවි. හරි. එහෙනම් right. පුතේ අපි එනවා ආයෙත් අපේ පාඩමට. පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. නේද? මේ භෞතික ජීර්ණය සිදු වෙන්නේ කොහොමද කියලා බලන්න පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. ඒ ක්‍රියාකාරකම තමයි මෙන්න මේක. ඔයා දන්නවනේ පුතේ ටී බෝල් බෝල් ගොඩයි එකක් දාන්නද? අල්ලගන්න. පුතේ ටී බෝල් ගොඩයි. කවුද දන්නවද? අල්ලගත්තනේ.
අහුණාද ජඩු ඈ අහුණාද ජඩු ජඩු නම් ටක් ගාලා තමයි දැක්ක හරි පුතේ ඔන්න ටීප් බෝල ගොඩයි මොකද පුතේ අපි දන්නවද කරන්නේ මොකද දන්නවද අපි කරන්නේ අපි ටීප් බෝලයක් ගන්නවා ඔය අණ්ඩට අල්ල ගන්නවා ටීප් බෝලයක් ඔය අණ්ඩට අල්ල ගන්නවා අල්ලගෙන අපි මොකද කරන්නේ අන්න එයා රත් කරනවා අන්න පිටිපන්දමෙන් රත් කළා පොඩ රත් වෙන්න දෙමු නේද මම වතුර එකක් බොන්නම් රත් වෙන අතරේ රත් වෙලාද බලන්නද අර ඩිංගට මේක රත් වෙලානේ මම වතුර බොන චුට්ටට ඩිංගිත්තට මේක රත් වෙලානේ පුතේ දැන් මේ රත් වෙච්ච ටීප් බෝලේ අපි දානවා වතුර එකට ආන් වතුර එකට දැම්මා ටීප් බෝලේ ඔයා හිතන්නේ මොනවා වෙයිද ඉදිරි බෝලේ ඉරිතලා යන පුතේ ටීප් බෝලේ පොඩ ඉරිතලලා යනවා ඔන්න බලන්න මේ විදියට බලන්න අන්න පේනවද අපේ ඒක ඉරිතැලුවා ඔන්න ඕකමයි පුතේ පාෂාණ වලටත් වෙන්නේ පාෂාණ දවල් කාලෙදී රත් වෙනවා රැට සීතලට එකවර සීතල වෙන්න ගිහිල්ලා මෙයාගේ ඉරිතලනවා පුතේ තව දෙයක් කියන්න හැබැයි කරන්න නම් එපා මොකද දන්නවද ඔය චිමිනි ලාම්පු තියෙනවනේ දැකලා තියෙනවද චිමිනි ලාම්පු ඔව් සර් චිමිනි ලාම්පු පත්තු කරලා පැයක් විතර ගියාට පස්සේ චිමිනි ලාම්පුව පත්තු කරලා පැයක් විතර ගියාට පස්සේ ඕකට වතුර බින්දුවක් ඉන්නකෝ මොකද වෙන්නේ අර චිමිනිය පුපුරනවා ඇයි පුපුරන්නේ මේ වෙනකොට චිමිනිය රත් වෙලා තිබුණු රත් වෙච්ච චිමිනිය පොඩක් ඉන්න මං චිමිනියක් අඳින්න චුටුස් ගාලා චිමිනියක් අඳින්න චිමිනියක් හරි පුතේ මේ ටික රත් වෙලා තිබුණු මේ රත් වෙලා තිබිච්ච චිමිනියට වතුර දැන් මේක රත් වෙලානේ තියෙන්නේ වතුර ටිකක් ඉස්සාම අන්න එතන තිබිච්ච වීදුරුව එකපාරට ඇකිලෙනවා නේද රත් වෙච්ච යකඩයකට වතුර ටිකක් දාන්නකො රත් වෙච්ච යකඩයකට වතුර ටිකක් දැම්මාම අන්න ඒ යකඩේ මොකද වෙන්නේ යකඩේ සූස් ගාලා වෙනවනේ වතුර යනවා මේ වගේම තමයි අන්න චිමිනියට අපි වතුර ටිකක් ඉස්සාම එතන තියෙන ප්‍රසාරණය වෙච්ච වීදුරු අංශු ටික එකවරම එයාගේ පැත්තට එන්න හදනවා මෙයාට මතක නැහැ දැන් තවත් කට්ටිය මෙයාත් එක්ක හිටියා පුතේ එයා එන්න හදද්දී එයාගේ ළඟ එක්කෙනා කියන ඒ කොහෙද යන්නේ යන්න එපා කියනකොට මෙයා ගිහිල්ලා ඉවරයි එතකොට මෙයාගේ මෙතන පුපුරනවා එනම් පුතේ වස්තුවක් රත් වෙනකොට එයා පුපුරනවා ඔන්න යාන්ත්‍රික ජීර්ණය අපි ආදර්ශනය කරන විදිය right පුතේ බලන්නකො කියවන්නකො අවශ්‍ය ද්‍රව්‍ය වීදුරු බෝලයක් අඬුවක් දාහකයක් ස්ප්‍රීතු ලාම්පුවක් ජල බඳුනක් ක්‍රමය අඬුවෙන් අල්ලාගෙන වීදුරු බෝලය රත් කරන්න ඊළඟ තිත රත් වී තිබියදීම එය ජල බඳුනට දමන්න ඊළඟ තිත වීදුරු බෝලය ජලයෙන් ඉවතටගෙන
පරීක්ෂා කරන්න. නිරීක්ෂණ මම මේ කියවන්නේ මොකද දන්නවද? සමහර දරුවන්ට මගේ අකුරු අනේ අර මුතු කටවන්න අත් අකුරුනේ ලස්සනයි නේද මගේ අත් අකුරු? ඈ කැතයිද? ඈ කැතයි ලස්සනයි සර්. ලස්සනයි පේන්නේ නැහැ කරන්නද? මම ලබන අවුරුද්ද යනවා හෑන්ඩ් රයිටින් මේකට කම්පිටිෂන් එක. අත් අකුරු තරඟට යනවා මම ලබන අවුරුද්ද. ළමයින්ගේ 7 පන්තියට මාත් වෙනවා ඉපා. සුදු කලිසමක ෂර්ට් එක වැඳගෙන හරි පුතේ එතකොට අන්න සමහර අයට පුතේ මගේ අකුරු බලා ගන්න බැරි නම් අන්න ඒකට අවස්ථාව දෙන්න හදන්නේ. හරි පුතේ නිරීක්ෂණය වීදුරු බෝලය ඉවත ඉරිතලා ගොස් ඇති බව පෙනේ. වීදුරු බෝලය ඉරිතලා ගොස් ඇති බව පෙනේ. නිගමනය රත් වීම හා සිසිල් වීම සිදුවන විට පාෂාණය සෑදී ඇති खनिज वर्ग प्रसारणය හා සංකෝචනය වීම සිදු වේ. පුතේ මට හිතෙනවා දැන් වීඩියෝ එක දාන්න. බලමුද වීඩියෝ එක? බලමු සර්. බලමු. දුවමු මිතුර දුවමු. මොකද්ද? බුදු අම්මෝ. බුදු අම්මෝ මොකද්ද බුදු අම්මෝ? පොඩ්ඩක් ඉන්න බුදු අම්මෝ. This rock is smaller, but it looks like the same type of rock as this මට mountain. කියන්න වීඩියෝ එක ආවද කියලා පුතේ? Weathering ඔව් happens. සර්. ඔව් සර්. ආවත. පුතේ වෙදරින් කියන්නේ පුතේ ජීර්ණය. This rock is smaller, but it looks like the same type of rock as this mountain. Weathering happens over time. It's a process. Weathering can break large rocks into small rocks. Weathering breaks smaller rocks down further into soil, sand, or even tiny particles called sediment. But what causes weathering? Water, අන්න පුතේ අර වතුර නේද? ice, wind, ඔයක plants, heating and cooling. All of these things affect the earth and play a part in breaking rocks down into smaller pieces. They are the යන්න දැක්ක නේද? agents මොකක්ද of උනේ? weathering. ඔව් පොඩි Down into පාෂාණ smaller කෑල්ල pieces. අන්න They are the causes ආ or agents of ඔව් weathering. ඔය පාෂාණ ජීර්ණය පුතේ අන්න තුන් දෙනා වතුර තාපය උගඟ Water. හරි Some of these අන්න වතුරේ agents can cause කියලා change physically. That is just by the force of අන්න contact with the බලන්න rock. Water, in all its forms, is the most powerful agent. The physical අන්න force of water එනවා and නේද ice පුතේ can break ඔය දියැලෙන් වතුර වැටෙනකොට ඒ ළඟපාත තියෙන ගල් වලට වැටෙනකොට පුතේ මොකද වෙන්නේ? agent. ගල් කෑලි කැඩිලා යනවා. චූටි චූටි කෑලි යන. The physical force of Ah. water and ice can break rocks. And where අන්න will it අයිස් break? අයිස් නේද? When water freezes in cracks in rocks, it අන්න expands. It gets bigger. කැඩෙනවා The force of expanding water is so great Oh. it can actually split rock apart. You No, no, might okay, have pariksha discovered nahi this hote. yourself if you've ever frozen a No, water pariksha- bottle to take to school. That bottle is full of water, all the way to the top. It's standing nicely in the freezer. You think, I can put it on my desk tomorrow and let it melt. I'll have cold water all day long. The next morning, though, හිටවලනේ තිබ්බේ දැන් හිටව ගන්නත් බෑ. හිටවල තියන්න බෑ වුණ බලන්න. අන්න what's බෝලේ. happened? අන්න පේනවද The නේ? bottle won't stand up. The frozen water has gotten bigger. It has expanded and pushed out the bottom of the bottle. It's no longer flat. The freezing action of water can expand the cracks in rocks and break them up. The flowing action of water can weather rock too. It slowly wears the surface of rocks away,
This stream bottom has been worn smooth. And when water flows over rocks, it not only causes a physical change, it can cause a change inside the rock to the different materials that make it. This is called a chemical change. Let's see what weak acid from plants can do to this soft rock called soapstone. After just a few minutes, you can begin to see particles in the water. Let's wait. Now look, parts of this soft rock have Why did some of the rock wash away here and stay there? It was able to dissolve some of the material in the rock, while other parts එතන පාෂාණ ජීර්ණය වෙලා. අන්න දැන් ඒ වගේ මේ කුවරයක් තියෙන්නේ. We saw how water can get into cracks in rocks, freeze, expand, and break rocks down. The same thing can happen with plants. Plants can grow in cracks in rocks. As the plant grows, the roots of the plant grow too, making the crack bigger and bigger until... Bigger. Oh, gala kaleno. Wind. This landform in Utah may have been smooth at one time. Desert winds carrying sand have weathered the surface. These workmen are getting ready to paint this trail. You're using this machine that blows air and sand to blast away the old paint. It's called a sandblaster. Look what sand and wind can do to a soft surface like wood. බ්‍රහස්පති ග්‍රහයා මත බ්‍රහස්පති ග්‍රහයා පුතේ පාෂාණමය ග්‍රහයක් නෙමෙයිනේ. එයාගේ වායු තියෙන්නේ. මේ ධූලි කුණාටු තියෙන්නේ පුතේ යාගේ. ඒ වගේ. Just like that sandblaster, over time, wind can weather away the surface of landforms, changing the way they look. Temperature. The wind isn't blowing on this rock in the sun, but this rock is still weathering. It's getting warmer now, and some of the materials in the rock are expanding quickly with the heat. Other materials in the same rock are expanding slowly. When the sun goes down, they'll contract or get smaller at different speeds too. This expansion and contraction is all smaller than we can see with our own eyes, but over time, it is enough to slowly break the rock down. So temperature changes can also cause weathering. After weathering breaks up rock, what happens to it? Right. ඔන්න පුතේ ඔයා ඒක දැක්කා කොහොමද මේ පාෂාණ ජීර්ණය වෙන්නේ එක එක ක්‍රම. ඔතන තිබුණා භෞතික ක්‍රම, රසායනික ක්‍රම, ජෛව විද්‍යාත්මක ක්‍රම සේරම. හරි. පුතේ ඔන්න අපි යනවා පුතේ අපේ ඊළඟ ක්‍රමයට රසායනික ජීර්ණය. මෙන්න පරීක්ෂණය.
විනාකිරි දැම්මා. විනාකිරි වලට ගත්ත අපි උණු ගල් ටික. උණු ගල් දැම්මා. පුතේ ඔයාට පේනවා විනාකිරි වලට උණු ගල් දැම්මාම ඒ ගල එයාගේ වර්ණය වෙනස් වෙනවා. වර්ණය වෙනස් වෙනවා. එතකොට ඒකත් වෙන්නේ පුතේ ඒ පාෂාණය කුඩා කැබලි වලට කැඩීමට. ඒ පාෂාණයේ වර්ණය වෙනස් වෙච්ච තැනින් පොඩ්ඩක් අල්ලලා බැලුවොත් ඒකේ කුඩු කුඩු වගේ හතට එනවා. ඒ කියන්නේ පුතේ පාෂාණය ඊටාම කුඩා කැලි වලට කැඩිලා තියෙනවා. කුඩා කැබලි වලට කැඩිලා තියෙනවා. කැඩිලා තියෙන නිසා අන්න ඔයාට පේනවා මොකක්ද මේක පාෂාණ ජීර්ණයට හේතු වෙනවා. එහෙනම් මේ පාෂාණ ජීර්ණයට හේතු උනේ විනාකිරි. විනාකිරි කියන්නේ රසායනික ද්‍රව්‍ය. අන්න ඒ වගේ රසායනික ද්‍රව්‍ය මගින් පාෂාණ කුඩා කැබලි වලට කැඩෙනවා නම් අපි කියුවා ඒක පුතේ මොකක්ද? රසායනික ජීර්ණයක්. රසායනික ජීර්ණයක්. පුතේ කියවමු බලන්න පිටු අංක 6 තියෙන ක්‍රියාකාරකම්. ඔව් අවශ්‍ය ද්‍රව්‍ය උණු ගල් කැබැල්ලක්, විනාකිරි, වීදුරු භාජනයක්. ඔව් ඊළඟට වීදුරු භාජනයකට විනාකිරි ස්වල්පයක් දමන්න. උණු ගල් කැබැල්ල එම විනාකිරි සහිත භාජනයකට දමන්න. පුතේ නිරීක්ෂණය ඔයාලා ලියාගෙන ඇති මේ වෙනකොට විනාකිරි සහිත වීදුරු භාජනයේ ඇති උණු ගල් කැබැල්ල වායු බුබුලු නගමින් ක්ෂය වේ. මොකද ක්ෂය වෙනවා කියන්නේ? කුඩා කොටස් වලට කැඩෙනවා. නිගමනය අම්ල මගින් උණු ගල් වැඩි පාෂාණ ජීර්ණය වේ. පුතේ මාර වැඩක් වෙනවා පුතේ. ඔතනදී අන්න අපි පුතේ තවත් වෙනසක් කළා. මොකක්ද? ඒ කියපු වාක්‍ය මම කපලා වෙනත් ප්‍රශ්නයක් දැම්මා එතනට. රසායනික පුතේ සර් පරීක්ෂණයට වීදුරු භාජනයක්ම දෝන. ඔව් නැත්තම් අපි විනාඩි මේකට දැම්මත් කමන්නේ නැහැ. ප්ලාස්ටික් වගේ භාජනයක් දැම්මත් කමන්නේ නැහැ. හරිද? හරි සර්. පුතේ විනාකිරි තියෙන ආහාරයක් මට කියන්න ඔයාලා කන. විනාකිරි තියෙන ආහාර. පටුමාජ. ඔව්. වම්බටු මාජු. අච්චාර නේද? අච්චාර. ආචාර. පුතේ එහෙනම් ඔයාට අච්චාරු ගන්න හොඳ නැත්තේ මොන වගේ හැන්දකින්ද? ඇලුමිනියම් හැන්දකින්. ඇලුමිනියම් හැන්දකින්. ඒ නිසා මේකෙත් විනාකිරි දානකොට ලෝහ බඳුනකට දාන්න නැතුව වෙන ඕනම එකකට දාන්න. මැටි. ඔව් මැටි. ඒ වගේම වීදුරු. ඒ වගේම ප්ලාස්ටික් කමන්නේ. හරි දාන්න. හැබැයි ප්ලාස්ටික් නුත් පුතේ අර මේ මොනවද අපි අර වතුර බොන්නේ භාවිතා කරන අර අයින් කරන්නේ ওই මල ගෙවල් වල මගුල් ගෙවල් වල එම ගියාම අපිට කෝප්පේ දෙන්නේ. අන්න ඒ වගේ භාවිතා කරන්න එපා. මොකද විනාකිරි ඒ වයින් දියවැල යන්න පුළුවන්. ඒ නිසා ඝන බිත්ති සහිත ප්ලාස්ටික් වීදුරුවක් ප්ලාස්ටික් කෝප්පයක් මේකට පාවිච්චි කරන්න. හරි පුතේ. එහෙනම් ඔන්න පුතේ අපේ රටවල් වල නැති වුණාට රට පිටවල අපේ රටත් ඇති වෙන්න තියනවා අවදානමක්. පුතේ පිට රටවල් වල ඒ වායු ගෝලයේ ඇති වෙන විවිධ වායු නිසා මාර වැඩක් වෙනවා පුතේ. පුතේ ඔය දියුණු යයි කියන රටවල වායු රටවල කර්මාන්ත වලින් වායු ගෝලයට නිකුත් කරනවා මෙන්න මේ වායු දෙක. අඳුනගත්තද බලන්න. පළවෙනි එක්කෙනා කවුද? ඔව් carbon dioxide, කාබන් ඩයොක්සයිඩ්. දෙවෙනි එක්කෙනා sulfur dioxide. සල්ෆර් ඩයොක්සයිඩ්. පුතේ මේ දෙන්නා වායු ගෝලයට මුදා හැරියොත් මොකද දන්නවද වෙන්නේ?
පුතේ වහින වෙලාවේදී මෙයා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. වහින වෙලාවේදී මේ ජලයේ සංකේතය පුතේ H2O ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා පුතේ මෙන්න මෙයා අම්ලවැසි පුතේ මෙයාගේ නම කාබොනික් අම්ලය සෝඩා වතුර දැකලා තියෙනවා නේද? සෝඩා ඔව් සර්. අන්න සෝඩා වතුර වල තියෙන්නේ කාබොනික් අම්ලය. පුතේ ඒත් එක්කම සල්ෆර් ඩයොක්සයිඩ් කියන වායුව ජලයේ දිය වුණාම හැදෙනවා මෙන්න මෙයා සල්ෆියුරික් අම්ලය. පට්ට සැරයි පුතේ මෙන්න මෙයාලා වහින වෙලාවට පොළවට වැටෙනවා. මොනවද මේ දෙන්නම අම්ලවැසි. ඔව් අන්න වැස්සත් එක්ක මෙයාලා පොළවට වැටෙනවා. එහෙම වැටුනාම අපි ඒවාට කියනවා මොන වැසිද? අම්ලවැසි. පුතේ ඔයාට රූප පේනවා නේද? ගස් මොකෝනේ වෙලා තියෙන්නේ? අම්ලවැස්සගෙන අම්ල වලින් ඒවා මැරලා ගිහිල්ලා ඒවා පිච්චිලා අම්ලවැස්සෙන් ඒවා පිච්චිලා ගස්වල කඳන් අතු පත්‍රවල නටු විතරයි තුනේ. අනෙක් සේරම මියදෙනවා. අන්න පුතේ නිසා අපි මේ වැඩේ නතර කරන්න මොකද කරන්න ඕනේ? මේක නතර කරන්න මොකද කරන්න ඕනේ? අම්ලවැසි වහින එක නතර කරන්න ඕනේ. අම්ලවැසි වහින එක නතර කරන්න මොකද කරන්න ඕනේ? එකන වායුව මුඩා හරින්න නැති. මේ වායුන් පිට වෙන එක නතර කළා නම් හරි. මට කියන්න පුතේ මේ වායුව පිට වෙන්නේ මොනවයින්ද? මේ වායුව පිට වෙන්නේ වාහන වලින් කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. කර්මාන්ත ශාලා වලින් සල්ෆර් ඩයොක්සයිඩ් පිට වෙනවා. අන්න ඒක නවත්ත ගත්තා. ෆ්‍රිජ් වලින් පුතේ ෆ්‍රිජ් නේ ෆ්‍රිජ් වලින් පිට වෙන්නේ වෙන වායුවක්. දන්නවද එයා? ෆ්‍රිජ් එකෙන් පිට වෙන්නේ මෙන්න මේ බඩ. කවුද? CFC. මෙයාගේ නම ක්ලෝරෝ ෆ්ලුවරෝ කාබන්. මෙයා කරන හානිය තමයි ඕසෝන් ස්තරය විනාශ කරනවා. ඕන පටලවා ගන්න එපා. පුතේ ඕසෝන් වියන විනාශ කරන්න හේතු වෙන වායුව මේක. අම්ලවැසි ඇති කරන්න හේතු වෙන වායුන් දෙක මේක. කොහේ හරි ලියාගත්තත් කමක් නැහැ පුතේ. කොහේ හරි ලියාගත්තත් කමක් නැහැ. හරි. පුතේ ඔන්න බලන්නකෝ එනම්. හරි. සර් ඔව් පුතේ. අර ඕසෝන් ස්තරයේ වැඩිපුරම හානි වෙලා තින්නේ මේ ආසියානු කලාපයේ ඒ හරියෙන්ද? ඔව් නෑ පුතේ. ආසියානු කලාපයට වඩා ආර්ක්ටික් ඇන්ටාර්ක්ටික් ප්‍රදේශවල සිදුරක් තියෙනවා කියලා තමයි පසුගිය කාලේ කිව්වේ. නමුත් ඒකත් දැන් ඉවත් වෙලා තමයි කියලාලු කියන්නේ. ආසියානු කලාපේ එහෙම වෙන්න විදියක් නෑ. ඇයිද දන්නවද? ආසියානු කලාපය කියලා කියන්නේ ලොකු වනාන්තර ගොඩක් තියෙන කලාපයක්. විශේෂයෙන්ම ලංකාවේ වනාන්තර, ඒ වගේම ඇමරිකා මේ ඉන්දියාවේ තියෙන ඔය හිමාලය කඳු වැටියත් එක්ක තියෙන වනාන්තර ඔය සියල්ල නේද? ඔය සියල්ල වනාන්තර. උදේ යම් රටක වනාන්තර වැඩි නම් ඒ රටේ මෙයාලව පිටට නිකුත් කරන්නයි කියාවක් නෑ. ඇයි? කර්මාන්ත ශාලා වලින් නිකුත් කරන බොහොමයක් කාබන් ඩයොක්සයිඩ් වායුන් අර ශාක වලට උරා ගන්නවා. මොකටද?
මොකටද? මොකටද? translation ප්‍රභා සංශ්ලේෂණ. ට්‍රාන්ස්ලේෂනයට. ඔව්. එමගින් ආහාර නිපදවනවා. ඒක නිසා මේවා ඇති වෙන්න විදිහක් ඇත්තෙම නැත. ඇත්තෙම නැත. ඔන්න රසායනික ජීර්ණය අනු කුමක්ද? බලමු. ජලය, අම්ල හා ඔක්සිජන්. ජලය, අම්ල හා ඔක්සිජන් වැනි සාධක සමග පාෂාණ ප්‍රතික්‍රියා කිරීමෙන් වෙනත් ද්‍රව්‍ය බවට පත්වීම අපි කියනවා රසායනික ජීර්ණය. රසායනික ජීර්ණය පුතේ බදාදා පන්ති තියෙන්නට කලින් මම ඔයාට අර 8 වෙනි පාඩ් පිටුවේ ඉඳලා තියෙන නෝට් එක දානවා. 8 9 කියන පිටුවල නෝට් එක දානවා. ඒ නිසා ඔයා ඒක ලියා ගන්න. ඒත් එක්කම පුතේ තව වැඩක් තියෙනවා. 4 වෙනි පිටුවේ තියෙනවානේ 4යි 5යි බහුවර්ණ ප්‍රශ්න ටික. 4යි 5යි බහුවර්ණ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටික කළාද? ඔව් සර්. කරා. එක්කෙනයිද කරේ? ඔව් සර් කරා. කරා. right. කරපු නැති උදවිය ඉන්නවා නම් ඒකත් කරන්න. හරි. පුතේ මට අද පුළුවන් වුණොත් මම චුට්ටක් ඒකේ ප්‍රශ්න දෙක තුනක් කරන්නම්. හරි. right. පුතේ ඊළඟට ඔන්න අපෙන් අහනවා පුතේ වායු වර්ග මොනවද? මෙන්න වායු වර්ග දෙක. ඇතිවන තත්ත්වය මොකද්ද? අම්ල වර්ෂාව පාෂාණ මත වැටි පාෂාණ ජීර්ණය සිදුවේ. පාෂාණ ජීර්ණය සිදුවේ. ඔන්න එනම් පුතේ අපි යනවා අවසාන බලන්න පේනව නේද? එහෙම වෙච්ච අවස්ථාවට ඒකත් මම පෙන්නන්නම් පුතේ. මේ බලන්නකෝ. ඉල්ලිල් ඇදිලා. ඉල්ලිල් ඇදිලා. ඉල්ලිල් ඇදිනවා කියන්නේ මොකද්ද? අම්ලවැසි වැටිලා එතනින් පාෂාණේ ජීර්ණය වෙලා. ඔරුපැතියාන්. සර් ඈ සර් අම්ලවැසි ජලාශවල වැටුනහම ජලජ ශාකය ජලජ ජීවීන්ව සේරම මැරෙනවනේ. ඔව්වනේ මැරෙනවා. ඒ විතරක් නෙමෙයි. නිකන් හිතන්නකෝ අපි අම්ලවැසි වහින වෙලාවට කුඩයක් කියලා ගියා කියලා. කුඩයක් කියලා ගියා කියලා. මොකෝ වෙන්නේ? හිල් වෙනවා. බෙල්ජිය වෙලා දී. උදේ රෙද්ද දිය වෙලා. ගෙදර යනකොට කුඩේ නන ටික විතරයි තියෙන්නේ. ඔළුවක් තියෙන කන්නේ නැහැ සර්. ආව් ඒත් එක්කම අපි අපිට බයයි නන්නේ වැස්සේ තෙමෙන්න. නේ? වැස්සේ තෙමෙන්න බයයිනේ. ඇයි? අම්ලවැස්ස දන්නේ නැහනේ. ගහද්දෝ. එතකොට අම්ලවැස්ස කියන්නේ පිච්චිලා යාවි. කුෂ්ඨයක් වගේ. අපේ ගෙදර යනකොට අමු එළුවෙන් තමයි යන්න වෙන්නේ. නේද? ඒ තරම් බරපතල කට්නේ එකක් තමයි මේ. නේ? අම්ලවැසි ඇති. ඒකට සර් අම්ලවැසි කොහොමද හොයාගන්නේ? සරක් ඇති වෙන්නේ නැහැ අම්ලවැසි. ඒ පුතේ නෑ තාම නෑ. අපි මේ කරන වැඩින්ද සමහර විට ඉදිරියේදී ඇති වෙන්නත් බැරි කමකුත්. සර් ඒක එන්නේ කොහමද? ඒ කියන්නේ මේකනේ පුතේ. දැන් අම්ලවැසි එන විදියනේ මම මෙච්චරලා කිව්වේ. මොකද වෙන්නේ? කර්මාන්ත ශාලා වලින් නිකුත් කරන කාබන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් කියන වායුන් වතුරේ දිය වුණාම ඒකෙන් ඇතිවෙන වර්ෂාව අපි කියනවා අම්ලවැසි කියලා. අම්ලවැසි කියලා. හරි. පුතේ එහෙනම් සර් ඉතින් දැන් ෆ්‍රිජ් වලින් අර ඒ වායුව නිපද වෙලා නම් අපි ඒව භාවිතා කරන්න හොඳ නෑනේ. ඔව් ඒක තමයි කියන්නේ පුතේ. පුතේ ඔයි පිළිබඳව තියෙනවා පුතේ ගිවිසුමක්. ලෝකයේ සියලුම රටවල් අස්සම් කරපු ගිවිසුමක් තියෙනවා. මේ ගිවිසුමට අපි කියන්නේ පුතේ මොන්ට්‍රියල් ගිවිසුම. මේ ගිවිසුමට අනුව 2020 අවුරුද්දේදී CFC භාවිතා කරන සියලු ශීතකරණ අපි පුතේ සෙන්ට් ගහනවනේ. සෙන්ට් එකක් ගහන වාරයක් පාසා CFC තමයි යන්නේ එළියට. අන්න CFC භාවිතා කරන සියලු දේ 2020 වෙනකොට නතර කරන්න තමයි යෝජනා කරලා තිබුණේ. නමුත් අපේ මිනිස්සු ඒක නතර කරේ නැහැ. තවමත් තියෙනවා. ඒ නිසා මොන්ට්‍රියල් ගිවිසුම දික් කරනවා 2030 දී ඒවා භාවිතා කරන්න බැරි වෙලාවත් 2030 අවුරුද්දේ පස්සේ CFC භාවිතා කරන ශීතකරණයක් ගෙදර තිබුණොත් උස්සගෙන ගිහිල්ලා විනාශ කරලා දානවා.
ඒක තමයි වෙන්නේ. හරි මේ වෙනකොට පුතේ එතකොට සර් ඒවා පාවිච්චි කරන්න අපිට හොඳ නැද්ද? දැන් අපිට හුස්ම ගනිද්දී ඒ වායු වෙනකොට හොඳ නැද්ද? හුස්ම ගනිද්දී අවුලක් නෑ මයි පුතේ. හුස්ම ගන්න එක නෙමෙයි මේකේ අවුල තියෙන්නේ. මේ CFC වායුව වායු ගෝලයට ගියාම වායු ගෝලයේ තියෙන ඕසෝන් තට්ටුව ටික කඩලා දානවා. එතකොට සූර්යාගේ ඉඳලා අපට එන අහිතකර පාරජම්බූල කිරණ පෘථුවියට එන්න හැකියාවක් තියෙනවා කියලායි මේකෙන් කියන්නේ. දැනටමත් පුතේ වැදපොලේ තියෙනවා ඔයාගේ තාත්තා ෆ්‍රිජ් එකක් ගන්න හිතේ තියාගෙන ඉන්නවනම් පරණ ෆ්‍රිජ් එක විකුණලා අන්න තාත්තට කියන්න ඒ අලුත් ෆ්‍රිජ් වල තියෙනවා දොරේ ගහලා කොළ පාටින් CFC free CFC නෙමෙයි ඒ ශීතකරණ වල භාවිතා වෙන්නේ වෙනත් පරිසර හිතකාමී රසායනික සංයෝගයක්. ඒ නිසා තාත්තට කියන්න මේ ලේබලේ තියෙන ශීතකරණ තෝරගන්න. මොකද නැත්තම් අනාගතයේදී කවුරු හරි ඇවිල්ලා ඔයාගේ ගෙදර ෆ්‍රිජ් එක උන්ගේ වගේ අරන් ගිහිල්ලා පුච්චලා දානවා. හරි right. පුතේ අපි යනවා ඊළඟ ජීරණයට. ඒ තමයි මොකක්ද? ජෛව සාධක මගින් සිදුවන ජීරණය. ජෛව සාධක මගින් සිදුවන ජීරණය. කවුද පුතේ මේ? දැක්කනේ ඉස්සෙල්ලා නේද? ගස් ඇති වෙනවා කොහේද? ගල් උඩ. ඔයා දැකලා තියෙෝන තමයි. ගස් තියෙනවා ගල් උඩ. සමහරවල් පීල්ලෙත් දෙන්නේ ගස්නේ. ඔව්. එහෙනම් පුතේ මෙන්න මේ මුල නිකන් තියනවද? ගහ වැඩෙන්න මුල වර්ධනය වෙනවා. මුල වර්ධනය වෙන්න එයා එතන පැල්ම වැඩි වෙනවා. ඔන්න අන්තිමේදී මොකද වෙන්නේ? ගල දෙපළු වෙනවා. මෙන්න මේ වගේ අවස්ථා. ඔව්. ඒකත් නිකම් අර අයිස් ප්‍රසාරණය වෙනවා වගේ නේද? හරියටම හරි. මේ බලන්න ගලක් ඔබුදේ ඒ වගේ ශාකයක් ගලක ඇති වෙන්න නම් ඒ ගලට මොකක් හරි මේ පැලයක් එහෙම කොහොමද දැන්නේ එතන හැදෙන්නේ නෑ පුතේ. ඔව් ආගන්නකෝ. ඒ කියන්නේ ඔයා දැන් සමහර වෙලාවට ඔයා දැකලා තියෙනවා ඔයාගේ ගෙදර පීල්ලේ ඔය වගේ ගස් ඇත් වෙලා තියෙනවනේ. ඒ කියන්නේ අතෑරලා දාපු සමහර වෙලාවට දැකලා තියෙනවා. ඔව් අතෑරලා දාපු ගෙවල් වල බිත්ති වල තියෙනවනේ ඒ වගේ ගස්. ඔව්. එහෙනම් මොකද වෙන්නේ? පුතේ ඕනම ගලක් මත දැන් අපි කියවනේ දූවිලි එනවා කියලා කුලඟක් වෙලාවේදී ඔය පස් එනවනේ ගහගෙන. ඔය පස් ගහගෙන එනකොට මේකනම් ගල ඔය ගහගෙන එන පස් මේක උඩ තැම්පත් වෙනවා. මේක අද විතරක් නෙමෙයිනේ. තව දවසක පස් ටිකක් එනවා. ඒකත් තැම්පත් වෙනවා. තව දවසක එනවා. ඒකත් තැම්පත් වෙනවා. තව දවසක් එනවා. ඕකත් තැම්පත් වෙනවා. මේ පසුත් එක්ක ගස්වල බීජත් එනවා. ඉතා කුඩා බීජ. ගස්වල බීජත් එනවා. අන්න ඒ බීජය එතන පැලවෙනවා. එතෙන් සිට මෙයා වැඩේ දෙනවා මේකට. තේරුණාද පුතේ? තේරුණාද? හරි. පුතේ මෙන්න මේක ඔන්න මුල ටික ලොකු වෙනකොට එයා මොකද කරන්නේ? ගල පළල් කරගෙන අන්න වර්ධනය වෙනවා. ඒ නිසා පාෂාණ ඇයි අමාරේ? අතන හිටගෙන ආකෝ කාපන්කෝ වලරදී. ඇයි අනේ? කවුද? කිරු. මේ පන්තියක පස්සේ කතා කරන්නේ බායි මා. මොකද අනේ උනි? එකපාරටම බ්‍රේක් නැතුව මයික් එක ඔන්න උනානේ. අරකට බයිනවත් දන්නේ නැහැ ගිය ඇතුලේ. මට නම් යන්නේ බඩින සද්දයක්. හරි. පුතේ එහෙනම් ඔන්න අපිට පේනවා පුතේ මොකක්ද මේකේ මේ විදියට පැලෙනවා.
මෙයා පැලෙනවා. ඒ විතරක් නෙමෙයි මෙන්න තව අවස්ථාවක් ගත්තා. ආන් ගලක් උඩ ගහ. ගලක් උඩ ගහ. ඒ ගහ තියෙනවා මේ ගල උඩ. ඒ නිසා මේක පැලෙනවා. මේක පැලෙනවා. අන්න පුතේ. පුතේ ඔන්න චුට්ටක් ඉන්නකෝ. ජෛව සාධක මගින් පාෂාණ ජීර්ණය. උදාහරණ පාෂාණ කුවර තුලට ශාක මුල් ඇතුළු වී වර්ධනය වීමෙන්. පුතේ ඔන්න දෙවැනි එක. අහලා තියෙනවද පුතේ මේ වචනේ? අහලා තියෙනවද මේ වචනේ? මයික් ඔෆ් කළානේ නේද? ඔව් අර මොකෙද්ද දෙකේ කෑ ගැහුවානේ. හරි. අහලා තියෙනවද පුතේ මේ වචනේ? නෑ සර්. ලයික් හැබැයි ඔයා මේක දැකලා තියෙනවා. ගස් වල කඳන් වල දැකලා තියෙනවද පුතේ එක එක පාට පුල්ලි කියනවා? ඔව් සර් දැකලා තියෙනවා. සර් පොල් ගස්වල තියෙනව නේද? ඔව් ගල් උඩක් තියෙනවා පුතේ. නේද? ගල් උඩක්. ඔව් සමහරුන්ගේ මූණෙත් තියෙනවා. දැකලා තියෙනවයි. අලුහන් අලු පුතේ එහෙනම් මෙන්න මේවට තමයි අපි කියන්නේ ලයිකන කියලා. ලයිකන මේක මොකද දන්නවද? මේක සත්තු දෙන්නෙක්ගේ පොඩි සම්බන්ධයක්. ඔයාගේ අඹ යාළුවයි වගේ. පුතේ සත්තු දෙන්නෙක් ඉන්නේ. කවුද දන්නවද පුතේ? මෙතන ඉන්න සත්තු දෙන්න. එක්කෙනෙක් දිලීර. එකෙක් දිලීර. අනෙකා ඇල්සි. මොකද දන්නවද පුතේ මේකේ වෙන්නේ? හොඳේ මාර ෂෝයි බලන්න සත්තුන්ගේ වැඩ නේද? මේ විවිධ ජීවීන්ගේ වැඩ. දිලීර ඇවිල්ලා අපි වගේ එයාට බෑ තමන්ගේ ආහාර තමන්ට නිපදව ගන්න. නමුත් ඇල්ගියට පුළුවන් තමන්ගේ ආහාර තමන්ට නිපදව. හැබැයි දිලීරයට වඩා ඇල්ගිය හරිම ආලෝකයට හරි ඉක්මනින් මිය යනවා. නමුත් දිලීරය ඊට වඩා ශක්තිමත්. එයාට ඕන කට්ටක් කාගෙන ඕන තැනක ඉන්න පුළුවන්. ඒ නිසා ඔන්න ලක්ෂණ දෙකයි ජීවීන් දෙකයි. එකෙකුට කෑම හදන්න පුළුවන්, එකෙකුට කෑම හදන්න බෑ. එකෙකුට අවුවට හොඳට මුහුණ දෙන්න පුළුවන්, අනෙකට බෑ. පුතේ එහෙනම් මොකක්ද දන්නවද දැන් කරන්නේ? මේ ඇල්ගිය කියනවා දිලීරට යාළුවේ මම ඔයාට කෑම හදලා දෙන්නම්. හැබැයි මට නම් බෑ ලොකු අවුවකට වෙලා ඉන්න. ඒ නිසා ඔයා මාව ඉරමාමගේ රස්නෙන් ආරක්ෂා කරන්න ඕන. ඇල්ගිය දිලීරටත් මාර පල්ලම. දිලීර කියනවා ෂා නියමයිනේ. කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් නේද? අන්න ඒ සින්දුව මතකයි නේද? මොනකෙන් ගෙඩියද තව ඕන කියන්නේ. මතකයිද ඒ සින්දුව? අන්න ඒ සින්දුව කියනවා දිලීරේ. දිලීරේ කියනවා මට කන්නක් දෙනවා නම් බොන්නක් දෙනවා නම් තව මොනවද? ඔයාට දෙන්නම්කෝ ආරක්ෂාව. එහෙම කියලා දෙන්නට දෙන්න උදව් කරගෙන අන්න ගල මත ජීවත් වෙනවා. ගල මත ජීවත් වෙනවා. ඒ දෙන්නාගේ සුසංයෝගයට, ඒ දෙන්නාගේ එකතුවට තමයි අපි කියන්නේ මොකක්ද? ලයිකනයක් කියලා. ලයිකනයක් කියලා. ඉතින් පුතේ මුන් දෙන්නයින් අතරතුරේදී මේ දෙන්නගෙන් පිට වෙනවා බහිස්රාවී අපද්‍රව්‍ය. ඒ කියන්නේ ගලකට
හොඳ නැති රසායනික ද්‍රව්‍ය. ඒකෙන් ගල පිච්චෙනවා. අර විනාකිරි දැම්මා වගේ ගලට. ගල පිච්චෙනවා. ඒ නිසා පුතේ අන්න පාෂාණය ජීර්ණය වෙනවා. එනම් පුතේ මේ වගේ ලයිකන නිසා පාෂාණ ජීර්ණය වෙන්න හැකියාව තියෙනවා. ඒකත් මම නෝට් එකට දාලා ඇති. ලයිකන වරහන් ඇතුලේ ඇල්ගී සාදිලීර මත වර්ධනය වී නිදහස් කරන දේ. ඊළඟට පුතේ. ඔව්. එතකොට අලුහන් වලත් වෙන්නේ ඕකද? පුතේ අලුහන් කියලා කියන්නේ මේ දෙන්නම නෙමෙයි. දිලීර විතරයි. දිලීරයක් පුතේ. ඒ අපේ සමමත ඒ කියන්නේ සමේ පිරිසිදුභාවය නැති වුණාම සමමතට දිලීර ඇවිල්ලා ඒ දිලීර වර්ධනය වෙනවා. එතකොට සුදු වෙනවා. ඒ නිසා පුතේ මේකට අමාරු නෑ. වෛද්‍යවරයෙකුට පෙන්නුවාම වෛද්‍යවරයා දෙනවා මේ දිලීර විනාශ කරන්න දිලීර නාශකයක්. ඒක ක්‍රීම් එකක්. හරි. අන්නේ ක්‍රීම් එක ගෑවාම මේ දිලීරය විනාශ වෙනවා. මයිකරල්ද සර්? පුතේ මයිකරල්ද? ආ මයිකරල්ද සර්? අන්රයිට්. ඔය දන්නේ මේ කට්ටිය හොඳයි නේද? අපේ මේ කට්ටියට මේ කෙලින්ම දොස්තරලා වෙන්න පුළුවන්. ඇයිලෙඩ දන්නවනේ. බේතක් දන්නව ලෙඩක් දන්න. මං අපරාධෙට ගානවා සර්. ඒ පුතේ ඇත්තෝර කොලත් ගාන සර්. ඔව් ඇත්තෝර කොළ හරියටම හරි පුතේ. අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේ තියෙනවා ඒක. ඇත්තෝර කොළ. ඉතින් ඒ පේර කොළ හොඳයි පුතේ. අපේ මේ කට්ටිය දාන්න දේවල්. මම පඬිත ආච්චිලා සීයලා ටිකක් ඉන්නවා. හරි. පුතේ ඔන්න අපි යනවා අවසාන ප්‍රශ්නට. පෘථුවිය මත සිදුවන මෙම පාෂාණ ජීර්ණයේ ප්‍රතිඵලය මගින් සෑදෙන ද්‍රව්‍ය මොකක්ද? පස. පාස. ඔව් පාස. හරි. පස. ඔව්. පුතේ නම් අපි ආයේ කවද්ද හම්බෙන්නේ? බදාද. කොයි වෙලාවට? අදාදා රෑ 7:00 ඔව් පුතේ නෝට් එක දානවා ඔන්ලයින් ටෙස්ට් එක ලියපු නැති කට්ටිය දැන් සූදානම් වෙන්න. ඒක වෙලාව බැරි කට්ටිය රැල්ට සූදානම් වෙන්න. ඉක්මනින් ලකුණු ටික මට එවන්න. ඒකේ Google Sheet එකත් මම දානවා ඉක්මනින්. හරිද? මේක බදාදට කලියේ. හරි නේද? ලියපු අය සර් එක අයික් කරන්න ඕනේ. ඕනේ පුතේ.